අයිබෝන් ද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික මයික්‍රෝප්‍රොසෙසර් එක සූත්‍ර පරිගණකයක තියෙන ප්‍රධාන උපාංගයක් මයික්‍රෝප්‍රොසෙසර් සූත්‍ර සැකසුම් ඒකකයේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේදී ඒ සාකච්ඡාවට අපි කරුණු කීපයක් සැලකිල්ලට ගන්නවා. ඒකේ objectives ඒකට විශේෂ කරුණු විදිහට අපිට කියන්න පුළුවන් briefly describe the historical development of microprocessor එක මේ කොහොමද දියුණුව සිදු වුනේ. එතකොට ඒක කෙටියෙන් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම දියුණුවට අපි සාකච්ඡා කරනවා sketch එකක් block diagram එකක් microprocessor එක basic මූලික internal architecture එක අභ්‍යන්තර මේ එකේ නිර්මාණය දැන් එකේ එක කැටි කොහොමද එක පියවරවල් කොහොමද සඳහන් වෙන්නේ කියන එක. ඊළඟට තුන්වෙනිව අපි සාකච්ඡා කරනවා each විස්තර කරන purpose of each block comprising internal architecture of a microprocessor එක අභ්‍යන්තර architecture එක නිර්මාණයක architecture එක ඒකේ block එකේ කැටිය තුල කොහොමද සඳහන් වෙන්නේ කියන එක. දැන් අපි ගත්තොත් එහෙම history of microprocessor එක ඉතිහාසය අපි සලකුවොත් එහෙම පළමුවෙන්ම microprocessor එකක් පිළිබඳව මේ evaluation එකක් අපි කරොත් එහෙම ඇගීමක් කරොත් එහෙම Intel series එක ඔය දන්නවා ජනප්‍රිය series එකක් Intel. ඒ series එකේදී මේ the application various computer system එතකොට ඒවයි එකටිගේ පාවිච්චි කරපු මුලින් ඉඳලා පාවිච්චි කරපු ඒවා පිළිබඳ පොඩි අවබෝධයක් අපි ගමු. 4004 කියන එක 4-bit microprocessor. ඒක bit 4 microprocessor එකක්. ඒක first developed for use in calculators. එතකොට මතක තියාගන්න දැන් අද පාවිච්චි කරන personal computer වලට ඒ කාලවල තිබ්බේ නෑ. මුල්ම එක හදනකොට නිපදවල තියෙන calculator සඳහා. එතකොට පටන් ගන්න මේ විදිහට. ඊළඟට අපි ගත්තොත් එහෙම මම වැඩගත් පියවර කියන්න. ඊට පස්සේ 8086 කියන මයික්‍රෝප්‍රොසෙසර් ඒත් Intel සමාගම විසින් නිපදවපු එකක්. ඒක bit 16ක් තියෙනවා. bit 16 bit data bus. ඒක මේ IBM computers වලට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම 8088 ඊට ප්‍රථමයෙන් තියෙන්නේ 8 bit data bus තියෙනවා. internal 16 bit data capacity එකක් තියෙනවා. එතකොට පළවෙනි IBM personal computer එකට පාවිච්චි කරලා තියෙන්නේ 8088 කියන microprocessor එක. දැන් ඊළඟට බලමු ලෝ තියෙන තවත් ජනප්‍රිය සීරීස් එකක් තියෙනවා Motorola කියන සමාගම. Motorola සීරීස් එක ඒවේ තියෙන different programming philosophy. ඒ මුල් කාලේ හදපු ඒවේ program කරන microprocessor ප්‍රයෝජන ගන්න නම් programming පැත්තට යන්න වෙනවා. ඒකේ philosophy එක ගත්තොත් එහෙම මේ different programming philosophies තියෙනවා. දැන් programming languages C, C+, ඔය විදිහට නොඑක් ඒවා තියෙනවා. තව ඉදිරියේදී අපි ඒවා සාකච්ඡා කරනවා. ඊළඟට අපි 6800 කියන එක popular version එක 8 bit data bus තියෙනවා. ඊළඟට 68.2 68,020 කියලා කෙටියෙන් කියන්න පුළුවන්. ඒකේ 30 bit
තියෙනවා. bit 32ක් තියෙනවා. 4G 4 GB තියෙනවා memory එකක්. ඒක later version එක Apple Macintosh computer වලට පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඊට ප්‍රථමයෙන් 68000 කියන එක 68.3 ඒක 16යි ඉඳලා 32යි data's තියෙනවා. 16 MB memory එකක් තිබිලා තියෙනවා. ඒක first Apple Macintosh computer එකට පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි මේකේ දලා 1000ක් ගත්තා. ඊට අමතරව Z80 Philog කියන එක තියෙනවා. ඊළඟට 65.2 MOS technology එක පාවිච්චි කරලා තියෙන 8-bit device එකක් විදියට තියෙනවා. දැන් දලා 1000ක් අපි ගත්තා. ප්‍රායෝගිකව මේකේ historical ඔයාලට කරුණු හොයන්න පුළුවන්. මොකද විෂයක් අධ්‍යයනය කිරීමට ප්‍රථම එකේ මූලාරම්භය පොඩක් බැලීම වැදගත් වෙනවා. අද තියෙන වර්තමානයේ තියෙන තත්ත්වයට කොහොමද ඇවිල්ලා තියෙන්නේ. දැන් තවදුරටත් අපි කරුණු සාකච්ඡා කරමු. මයික්‍රෝප්‍රොසෙසර් නූතන ඒවා නිර්මාණය කරලා තියෙන්නේ MOS device වලින්. මොකක්ද මේ MOS device කියන්නේ? metal oxide semiconductors වලින්. අපි ඉගෙනගෙන තියෙනවා දැන් මේ FETs MOS FET අන්න ඒවා metal oxide ගලයට වැටෙන්නේ. ඒවයි MOS FET ඒවයි මේ operating speed එක limit වෙනවා. early type ඒවයි මුල්ම කාලේ ඒවත් 1 MHz වල ඉඳලා 4 MHz අතර තමයි තිබිලා තියෙන්නේ. new generation එක අලුත් පරම්පරා ගත්තොත් ඒ මයික්‍රෝප්‍රොසෙසර් එක high operating speed එකක් තියෙනවා. example එකක් විදියට උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම 80යි 486 කියන මයික්‍රෝප්‍රොසෙසර් එක ඔපරේට් කරන්න පුළුවන් 50යි MHz වලින්. 50 MHz. වර්තමාන මේ microprocessor can මේ handle කරන්න පුළුවන් 32 bit at time. ඒ වගේම ඒවට address කරන්න පුළුවන් huge range විශාල ප්‍රමාණයක memory එකක් තියෙනවා. ඒකේ gigabyte වලින්. ඒ නිසා ඉතා වේගවත් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දාලා අවබෝධයක් අපි ගත්තා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම microprocessor එක මීට ඉතින් කිව්වා brain and heart of the every microcomputer එක තියෙන හදවත එහෙම නැත්නම් මොළයේ විදියට අපිට microprocessor එක හඳුන්වන්න පුළුවන්. ඊටමත් පරිස්සමින් සියුම් විදියට අපි මේ කාරණා විශ්ය කරන අධ්‍යයනය කරන්න ඕනේ. ඒකට මඟ පෙන්වන්නට දැන් internal block diagram එකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ දර්ශනය වෙන්නේ internal block diagram of a microprocessor එක අභ්‍යන්තර කැටි සටහනක් තමයි මේ පෙන්වලා තියෙන්නේ. මේ විශාල බ්ලොක් එක අභ්‍යන්තරයේ තවත් කැටි දක්නට ලැබෙනවා. එතකොට මේකේ internal architecture එක සියලුම මයික්‍රෝප්‍රොසෙසර් වල වෙනස් වෙනවා. එතකොට මං කිව්වේ ඒකයි සංකීර්ණ වෙනවා වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණත් අපිට මේ විෂය කරුණු හදාරනකොට මේ මූලික ෆන්ඩමෙන්ටල් එකක් අපි ගන්න ඕනේ. ෆන්ඩමෙන්ටල් එක ගත්තත් මේකේ ඔක්කොම බේසික් බ්ලොක්ස් ටික පෙන්නලා තියෙනවා. එතකොට මේකේ බ්ලොක් පෙන්නලා තියෙනවා. දැන් අපි එකින් එකට මේ පියවරවල අපි සාකච්ඡා කරපුවාම අපිට ඒ පිළිබඳ කරුණු අනාවරණය කරගන්න පුළුවන්. බෆර් මෙතන තියෙන මේ බ්ලොක් එකෙන් බෆර් මෙතන තියෙන බෆර් කියන එක කෙටියෙන් අපිට කියන්න පුළුවන් to interface the address and data bus to the microprocessor. buffer කියන එක interface කරන අතුරු මුණතක් විදියට පාවිච්චි කරන අතුරු මුණතක් විදියට interface එකක් මොකද signal level එකේ යොමු මට්ටමක binary data නේ ඇතුළේ ඉන්නේ ඒ වෙනියමිට මට්ටම් වල රඳව ගන්න interface කරන අතුරු මුණතක් තියෙනවා. එතකොට address and data bus of microprocessor. එතකොට මෙතන address bus වලටත් buffer කරලා තියෙන ඒක දිශයි unidirectional address bus. නමුත් data bus bidirectional දෙපැත්තටම ක්‍රියා කරන microprocessor මේ block එකෙන් පිට motherboard එක මේක තනියම වැඩ කරන්න බෑනේ microprocessor මේකේ පිටත තව RAM memory තියෙනවා.
එතකොට අපි අද සාකච්ඡාවට ගන්න මේ මයික්‍රෝප්‍රොසෙසර් එක. එතකොට කෙටියෙන් කියොත් බෆර් කියන්නේ to interface the address and data bus to the microprocessor. ඊළඟට අපි internal bus තියෙනවා. මේ internal bus කියන ඒවා හැම එකටම සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් to link each block within the microprocessor එක link කරලා තියෙනවා මේ අභ්‍යන්තරයේ තියෙන මේ bus internal bus වලින්. ඊළඟට අපි මෙතන මේ දෙක සාකච්ඡා කරා. ඊළඟට මේ bus ගැන internal bus ගැන සාකච්ඡා කරා. ඊළඟට ALU එක වැදගත්ම කාරණයක් විදිහට ALU එක arithmetic logic unit එක. ඒකෙන් කරන්නේ මොකද්ද? කෙටියෙන්ම අපි කිව්වොත් එහෙම perform mathematical and logical operation. මේකෙන් කරන්නේ mathematical ගණිත ක්‍රියාකාරීත්වයේ ඊළඟට තර්ක ක්‍රියාකාරීත්වය logic gates and ඕනම gate එක function එක මේ ALU circuit එකෙන් ගන්න පුළුවන්. එතකොට මේ processor එකෙන්. එතකොට දැන් ඊළඟට accumulator එක තියෙනවා මෙතන accumulator එක කරන්නේ මොකද්ද? work with the ALU එකත් එක්ක තමයි එයා වැඩ කරන්නේ. මේ දෙක අතර සම්බන්ධතාවය තියෙනවා. මෙයාගෙන් එන රිසල්ට් එකක් මේක తాවකාලික මතකයක් විදිහට තියාගන්නවා මේ රිසල්ට් එකක්. එතකොට ඒක වැඩ කරන්නේ මෙයත් එක්ක සම්බන්ධයි. කෙටියෙන් එම මතක තියාගන්න. ස්ටේටස් රෙජිස්ටර් එක ඊළඟට තියෙනවා. මෙතන accumulator පහළින්. ස්ටේටස් රෙජිස්ටර් එක කරන්නේ gives information about the result of certain operation. යම් කිසි ක්‍රියාකාරීත්වයක නිශ්චිත දැන් අපි හිතමු මැතමැටිකල් එකක් නෑ එකතු කිරීමක් නම් ඒ එකතු කිරීමේ තියෙන රිසල්ට් එක මෙයා ගාව ස්ටේටස් රෙජිස්ටර් වල තියාගන්න. ලොජිකල් ෆන්ක්ෂන් එක නම් ඒක ඒ ෆන්ක්ෂන් එක තියාගන්නවා තොරතුරු about the result of. මේවා ඇත්තටම తాවකාලික මතක කියන්න පුළුවන් මේ රෙජිස්ටර්ස් මේවා. ස්ටේටස් general purpose register එක මෙතන දාලා තියෙනවා සාමාන්‍ය අවශ්‍යතා සඳහා ගන්න ලබන. ඒකේ temporary data storage తాවකාලික මතකේ තියාගන්න දත්ත මතකේ තියා ගැනීම මේකෙන් කරනවා. ඊළඟට program counter මෙතන තියෙනවා. program counter මේ block එක program counter එකෙන් කරන්නේ all the current address on the address bus all කරනවා රඳවා ගන්නවා current address එක වර්තමානයේ මොකක් හරි ක්‍රියාකාරීත්වයක් කරනකොට ඒකේ මොකක් හරි locations අපි address වලින් කරන්නේ memory location එක ඔයගෙනි මේ locations මේ program counter එකේ ඉටු කරනවා රඳවාගෙන ඉන්නවා address bus වලට on the address bus. Stack pointer ළඟට තියෙනවා මේකේ stack pointer මෙන්න මෙතන stack pointer hold the address of particular section of memory used for certain operation. ඒකෙන් කරන්නේ hold addresses දැන් memory එක ගත්තොත් ඒකේ addresses තියෙනවනේ. ඒ address වල විශේෂිත පියවරක තියෙන memory භාවිතා කරපු ඒවා නිශ්චිත ක්‍රියාකාරීත්වයකට ඒවා රඳවාගෙන තියාගන්න. ඊළඟට instruction register මෙතන තියෙන්නේ. ඒකෙන් කරන්නේ store instruction when fetch from memory. memory ගන්න ඒවා fetch කරගන්න ඒවා instruction register තමයි තබාගන්නේ. ඊළඟට instruction decoder and control decode current instruction and set the response to the control input output. එකෙන් කරන්නේ decode කරනවා කේතනය කරනවා instruction දාසේ පදෙන් හරි එන ඔක්ටල් වලට හරි ක්‍රමයකට ඒ කේත වලට කඩනවා to control input output instruction decoder එකෙන් කරන්නේ ඒක. ඊළඟට වැදගත් වෙනවා මේකේ microprocessor එක මේකේ කෙටියෙන් අපි ක්‍රියාකාරීත්වය විස්තර කරොත් එහෙම microprocessor එක කියන එක programmable logic device එකක්. මේක
ප්‍රෝග්‍රෑම් කරන්න ඕන නිකම් ක්‍රියාත්මක වෙන්නේ. මේක ෆන්ක්ෂන් මේ අවධානයට ගන්න බයිනරි කෝඩ් වලින් apply to input. මේක ඉන්පුට් කරන බයිනරි කෝඩ් එකට. බයිනරි කෝඩ් එන්නේ සීරීස් විදිහට එක පේලියකට එන්නේ. එතකොට ඉන්ස්ට්‍රක්ෂන් එන්නේ කොහින්දලද store in the memory එකේ store කරලා තියෙන ඒවා එනවා. The basic instruction cycle of the microprocessor එක මූලිකම cycle එක මොකද්ද? fetch and execute cycle එක. එතකොට ඒ cycle එකෙන් microprocessor එකෙන් තමයි මූලික ක්‍රියාකාරීත්වය ලබා ගන්න. දැන් අපි මේ පෙන්නලා තියෙන්නේ fetch and execute cycle එක. මේක තමයි fetch cycle එක මේ පෙන්නලා තියෙන්නේ මේක චක්‍රයක් විදියට. එතකොට it is the basic operation of a computer. computer එක මූලිකම ක්‍රියාකාරී චක්‍රය තමයි මේක. It is process by which program instruction from memory එකෙන් අපි RAM එකේ ගන්නවා. ඒකෙන් අරගන්න ඒවා process කරනවා. it process සකසනවා from memory what action the instruction require. ඒ ගත්ත instruction වලින් මොකද්ද ඊළඟට කරන්න අවශ්‍ය කරන requirement එක කියලා බලන අවශ්‍යතාවය. ඊට පස්සේ මේ ක්‍රියාකාරීත්වය ගෙනියනවා දිගටම මේ සයිකල් එක දිගටම ගෙනියනවා මේ මොන ඇක්ෂන් එකක්ද ගන්න ඕන කියලා. දැන් මේකේ තියෙනවා ඩිකෝඩ් කරනවා මෙතනින් කන්ට්‍රෝලර් මෙතනින් RAM එකෙන් ගන්නවා පිච් සයිකල් එක. ඊට පස්සේ ඩිකෝඩ් කරනවා කන්ට්‍රෝල් යුනිට් එක ඊළඟට එක්සිකියුට් කරනවා. ඊට පස්සේ ALU එකෙන් ඊට පස්සේ ස්ටෝර් කරනවා නැවත. එතකොට මේ චක්‍රය දිගටම පරිගණකයේ නොකඩවම ක්‍රියා කරනවා. The cycle repeated continuously. දිගටම by CPU from boot. දිගටම boot වෙනකන් ක්‍රියා කරනවා. එතකොට to when the computer is shut down. computer off කරන කම දිගටම හැම වෙලෙම මේ cycle එක ක්‍රියා කරනවා. මේක මූලික චක්‍රය. දැන් මේක අපි වැඩගත් වෙනවා මේ pitch cycle එකයි execute cycle එකයි. ඒ වගේම තවදුරටත් අපි කරුණු පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ මයික්‍රෝප්‍රොසෙසර් වල පිළිබඳව තවදුරටත් අපි කාරණා සල්කෙල්ලට ගත්තොත් එහෙම රයිස් ප්‍රොසෙසර් ඒක හොඳට මතක තියාගන්න සිලබස් එකේ තියෙන රයිස් ප්‍රොසෙසර් කියන්නේ මොකද්ද? මේ එකෙන් අදහස් කරන්නේ reduce instruction set computer RISC කියන එකේ reduce instruction set. ඒ කියන්නේ අවම instruction ප්‍රමාණයක් පාවිච්චි කරන processor එකක් තමයි ඒක. ඒකේ අදහස් කරන්නේ ඉතා කුඩා instruction ප්‍රමාණයක්. කොහොමදත් 128කට වඩා අඩු instruction set ප්‍රමාණයක් පාවිච්චි කරන්න. ඊළඟ වර්ගයේ මතක තියාගන්න අනිත් processor එක RISC. ඒක සිලබස් එකේ සඳහන් වෙලා තියෙනවා. RISC කියන එකේ opposite එක තමයි RISC. ඒ කියන්නේ complex instruction set of computer. සංකීර්ණ instruction sets. ඒකේ ලාක්ෂණික විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ ගති ලක්ෂණ තියෙනවා. අංක එක විදිහට a large number of variable